අයිබෝවන් පුතේ අපිට සාකච්ඡා කරන්න තියෙන අද ප්‍රධාන නිබන්ධනේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න ආකාරය කියන කොටසේ සැලසුම් ආර්ථිකයක් මූලික ආර්ථික ප්‍රශ්න කොහොමද විසඳගන්නේ කියන එක තමයි අපි කතා කරන්නේ. එහෙනම් පුතේ අපිට අද තියෙන්නේ සැලසුම්ගත ආර්ථිකයක් කොහොමද මූලික ආර්ථික ප්‍රශ්න විසඳගන්නේ. ඒකට එන්න කලින් අපි තේරුම් ගන්න ඕන සැලසුම්ගත ආර්ථිකයක් කියන්නේ මොකක්ද? සැලසුම්ගත ආර්ථිකයක් තියන්නේ රට තුල ඉන්නවා මිනිස්සු ගොඩක්. එහෙම රට තුල මිනිස්සු ගොඩක් ඉන්නවා. හරි. රට තුල මිනිස්සු ගොඩක් ඉන්නෝනේ. මෙහෙම රට තුල මිනිස්සු ගොඩක් ඉන්නවා. අපි හිතන්නකෝ මේ රට තුල ඉන්න මිනිස්සුන් අපි කියනවා හිතන්නකෝ ජනගහනය කියලා. මේ මිනිස්සු ගොඩක් ඉන්නවා මේ රට ඇතුලේ. එතකොට මේ රට ඇතුලේ ඉන්න මිනිස්සුන්ට මිලදී ගන්න භාණ්ඩ අවශ්‍යයි. රට තුල ඉන්න මිනිස්සුන්ට මිලදී ගැනීමට භාණ්ඩ අවශ්‍ය වෙනවා. රට තුල ඉන්න මිනිස්සුන්ට මිලදී ගැනීම සඳහා භාණ්ඩ අවශ්‍ය වෙනවා. හරි. ජනතාව ගත්තම ජනතාවට මිලදී ගන්න භාණ්ඩ අවශ්‍ය වෙනවා. වෙළඳපොළ ආර්ථිකයක කා සඳහා නිපද වේදි කියන කොටස අපිට තියනවලු කරන්න. මේ කෑල්ල අපි කරේ නෑනේ. වෙළඳපොළ ආර්ථික කා සඳහා නිපද වේදි කියන කෑල්ල කරේ නෑ තම. හරි. ඒක කරලා ඉමු. very good. start එක ගමු එතන. දැන් වෙළඳපොළ ආර්ථිකයක් ගත්තම මේ වෙළඳපොළ ආර්ථිකයක හදලා තියෙන සමස්ත නිෂ්පාදිතය තේනද? වෙළඳපොළ ආර්ථිකයක හදලා තියෙන සමස්ත නිෂ්පාදිතය කියන්නේ රටේ හැමතැනම තියෙන මේ භාණ්ඩ හා සේවා. මේ රට ඇතුලේ හදලා තියෙන සමස්ත නිෂ්පාදිතය කියන්නේ භාණ්ඩ හා සේවා. X Y Z A B C Y X A B ඔහොම හදලා තියෙන භාණ්ඩ හා සේවා. එතකොට මේ සමස්ත නිෂ්පාදිතය කුටුම්බකයන් අතර මෙන්න මේ කුටුම්බකයන් අතර සමස්ත නිෂ්පාදිතය කුටුම්බ අතර කුටුම්බකයන් අතර සමස්ත නිෂ්පාදිතය කුටුම්බකයන් අතර බෙදා හරින්නේ කෙසේද යන්නේ. බෙදා හරින්නේ කෙසේද යන්නේ. ඒකට අපි කියනවා මේ කා සඳහා නිපද වේදි කියන එකේ අදහස. ඒතර කා සඳහා නිපද වේදි කියන එක අදහස තමයි රටේ සමස්ත නිෂ්පාදිතය කුටුම්බකයන් අතර බෙදා හරින්නේ කෙසේද යන්නේ. රටේ සමස්ත නිෂ්පාදිතය කුටුම්බකයන් අතර බෙදා හරින්නේ කෙසේද යන්නේ. එතකොට දැන් වෙළඳපොළ ආර්ථිකයක් මේ සමස්ත නිෂ්පාදිතය මේ කුටුම්බකයන් අතර බෙදා හරින්නේ මිලදී ගැනීමේ හැකියාව මත. මිලදී ගැනීමේ හැකියාව මත තමයි බෙදා හරින්නේ. මිලදී ගැනීමේ හැකියාව මත බෙදා හරින්නේ. එතකොට දැන් මේ බෙදා හරින්නේ කොහොමද? මිලදී ගැනීමේ හැකියාව මත. සල්ලි තියෙන කට්ටියන ගන්න පුළුවන් කියලා එයාලා වෙළඳපොළට දානවා. එතකොට සල්ලි තියෙන මිනිස්සු ගිහිල්ලා ඒ සල්ලි වියදම් කරලා භාණ්ඩ ගන්නවා. ඒ කියන්නේ මිලදී ගැනීමේ හැකියාව මත බෙදා හැරීමක් කරනවා. දැන් මේ මිලදී ගැනීමේ හැකියාව කොහොමද තීරණය වෙන්නේ? සාධක මිලයි සාධක සැපයුමයි මත. ඒක මත තමයි මේ මිලදී ගැනීමේ හැකියාව තීරණය වෙන්නේ. සාධක මිල හා සාධක සැපයුම මත තමයි මිලදී ගැනීමේ හැකියාව තීරණය වෙන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන මොකක්ද සාධක මිල කියලා කියන්නේ. සාධක මිල කියලා කියන්නේ මොකක්ද? සාධක ඉල්ලුමයි සාධක සැපයුමයි මත සාධක මිල තීරණය වෙනවා. මේ තමයි සාධක මිල. සාධක ඉල්ලුමයි සාධක සැපයුමයි මත සාධක මිල තීරණය වෙනවා. එතකොට සාධක මිල හා සාධක සැපයුම් ප්‍රමාණය මත මිලදී ගැනීමේ හැකියාව තීරණය වෙනවා. එතකොට මේ මිලදී ගැනීමේ හැකියාව මත නිෂ්පාදිතයේ කුටුම්බකයන් අතර බෙදා හරිනවා. ඒ හරහා මෙන්න මේ කා සඳහා නිපද වේද කියන ගැටලුවට විසඳුම් ලබා දෙනවා.
කා සඳහා නිපද වේද කියන ගැටලුවට විසඳුම් ලබා දෙනවා. එතකොට මොකද්ද කා සඳහා නිපද වේද කියන ප්‍රශ්නේ විසඳන විදිහ? වෙළඳපොළ ආර්ථිකයක් කා සඳහා නිපද වේද කියන ප්‍රශ්නේ විසඳන්නේ මෙහෙමයි. සමස්ත නිෂ්පාදිතය කුටුම්බකයන් අතර මිලදී ගැනීමේ හැකියාව මත බෙදා හැරීම තුලින් මේ ප්‍රශ්නේ විසඳනවා. එතකොට රටක ඉන්න කුටුම්බකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව තීරණය වෙන්නේ කොහොමද පුතේ? සාධක මිලයි සාධක සැපයුමයි මත. එතකොට පුතේ සාධක මිල කොහොමද තීරණය වෙන්නේ? සාධක ඉල්ලුමයි සාධක සැපයුමයි මත. හරි. පැහැදිලි ඇති. හොඳයි දැන් අපි එන එක ලියාගමු. මේ ටික ලියා ගන්න හදන්න. මෙතන ලියා ගන්න. වෙළඳපොළ ආර්ථිකයක ලියා ගන්නමයි පුතේ. මෙතන ලියා ගන්න. මෙතන ලියා ගන්න. දැන් අපි පැහැදිලි කරලා තියෙනවා. ඕන්න පොඩ්ඩක් මේ දල සටහන ඕන මේකත් ඇඳගන්න. කොහේ හරි තැනක ඕනනම් ඇඳගන්න අවශ්‍ය නම්. අවශ්‍ය නම් ඇඳගන්න. මෙහෙම ලියා ගන්න. දැන් ලියා ගන්න. වෙළඳපොළ ආර්ථිකයක නිෂ්පාදිත නිෂ්පාදිතය වෙළඳපොළ ආර්ථිකයක නිෂ්පාදිතය කුටුම්බකයන් අතර බෙදා හරිනු ලබන්නේ මිලදී ගැනීමේ හැකියාව මතය කුටුම්බකයන් අතර බෙදා හරිනු ලබන්නේ මිලදී ගැනීමේ හැකියාව මතය ලියන්න. මිලදී ගැනීමේ හැකියාව තීරණය වනු ලබන්නේ සාධක මිල හා සාධක සැපයුම් මතය. සාධක මිල හා සාධක සැපයුම් මතය. සාධක මිල තීරණය වනු ලබන්නේ සාධක ඉල්ලුම හා සාධක සැපයුම මතය. ඊළඟට එන්නේ මෙතන. සැලසුම්ගත ආර්ථිකයක් මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න ආකාරය කියන තැනට එන්නේ. හරි. සැලසුම්ගත ආර්ථිකයක් මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න ආකාරය. හරි. දැන් අපි බලමු විධානගත ආර්ථිකයක්. සැලසුම්ගත ආර්ථිකයක් කොහොමද මේ ආර්ථික ප්‍රශ්න විසඳන්නේ? හොඳට අහගෙන ඉන්න. දැන් සැලසුම් යාන්ත්‍රණය භාවිතා කරලා තමයි සැලසුම්ගත ආර්ථිකයක් මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ. එතකොට මේ සැලසුම් යාන්ත්‍රණය කියන්නේ මොකද්ද? සැලැස්මක් පදනම් කොටගෙන තීරණ ගන්නවා. සැලසුම් යාන්ත්‍රණය තුල කියවෙන්නේ මොකද්ද? සැලැස්මක් පදනම් කොටගෙන තීරණ ගන්නවා. එතකොට මේ තීරණ ගන්නවා කියන්නේ මොකද්ද? නියෝග නිකුත් කරනවා. සැලසුම් යාන්ත්‍රණය කියලා කියන්නේ සැලැස්මක් පදනම් කරගෙන. හරි. සැලැස්ම ප්ලෑන් එකක් පදනම් කොටගෙන. හරි. තෙන සැලැස්මක් පදනම් කොටගෙන තෙන මධ්‍යම සැලසුම් අධිකාරිය ලබා දෙන නියෝග ඔස්සේ තමයි තීරණ ගන්න. එතකොට දැන් මම අහන්නේ මෙච්චරයි. මේ මධ්‍යම සැලසුම් අධිකාරිය නියෝග ලබා දෙන්නේ කාටද? ආර්ථිකයේ ඉන්න පාරිභෝගිකින්ට, නිෂ්පාදකයින්ට තෙන්න. සාධක හිමියන්. විශේෂයෙන්ම එතකොට කාටද මේ නියෝග ලබා දෙන්නේ? මේ නියෝග ලබා දෙන්නේ ඒ රටේ ඉන්න නිෂ්පාදකින්ට, සාධක හිමියන්ට. ඒ කියන්නේ ආර්ථික කාරකවලට. මොකද එයාලට තමයි කියන්නේ මොන භාණ්ඩෙද හදන්න. කොච්චරද හදන්න ඕන. නියෝගයක් දෙන්නේ. මේ භාණ්ඩේ හදන්න මෙපමණ හදන්න. දැන් සැලසුම්ගත ආර්ථිකයකත් X කියන ව්‍යවසායකයාට කියනවා ඔයා හදන්න රටේ V. එතකොට එයා V නිෂ්පාදනය කරන්න. කියනවා මෙට්‍රික් ටන් 10ක් හදන්නවා කියලා. සම්පත් ටික දෙනවා ඔක්කොම ටික දෙනවා එයා මෙට්‍රික් ටන් 10ක් V නිෂ්පාදනය කරනවා. තව කෙනෙකුට කියනවා ඔයා රටේ මස් නිෂ්පාදනය කරන්න. මස් කිලෝ 1000ක් නැත්නම් ලක්ෂයක් රටේ නිෂ්පාදනය කරන්න කියලා ටාගට් එකක් දෙනවා. ඒතකොට එයාලා ඒක කරන්න ඕන. තව කට්ටියකට කියනවා ඔයා ඇඳුම් හදන්න. එහෙම නියෝග හරහා තමයි භාණ්ඩ හදන්නේ. ඒතකොට නියෝග දෙන්නේ කාටද? නිෂ්පාදකින්. හරි. නියෝග දෙන්නේ නිෂ්පාදකින්.
ඊළඟට එතකොට ඒ නියෝග හරහා තව මේ ආර්ථික ප්‍රශ්න විසඳන්නේ. හරි. එතකොට දැන් මේ ලබා දෙන නියෝග ඔස්සේ කුමක් කොපමණ නිපද වේද? කුමක් කොපමණ නිපද වේද? කෙසේ නිපද වේද? කෙසේ නිපද වේද? කා සඳහා නිපද වේද? කියන ආර්ථික ප්‍රශ්න තුන විසඳ ගන්නවා. හරි. නියෝග ඔස්සේ කුමක් කොපමණ නිපද වේද? කෙසේ නිපේද? කා සඳහා නිපද වේද යන ප්‍රශ්න විසඳා ගනු ලැබේ. එහෙම තමයි විසඳ ගන්න. හරි. එහෙනම් මධ්‍යම සැලසුම් අධිකාරියක් ලබා දෙන නියෝග ඔස්සේ මේ ටික විසඳ ගන්න. හරි ලියා ගන්න. ඊළඟ ලියා ගන්න මෙතන නෝට් එක. සැලසුම්ගත ආර්ථිකයක් සැලසුම් යාන්ත්‍රණය මත පදනම්ව මධ්‍යම සැලසුම් අධිකාරිය විසින් ලබා දෙන මධ්‍යම සැලසුම් අධිකාරිය විසින් ලබා දෙන නියෝග ඔස්සේ කුමක් කොපමණ නිපද වේද? කෙසේ නිපද වේද? කා සඳහා නිපද වේද? යන ප්‍රශ්න විසඳා ගනු ලැබේ. හරි. යන ප්‍රශ්න විසඳා ගනු ලැබේ. හරි. ඊළඟට මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න ආකාරය. මූලික ආර්ථික ප්‍රශ්න තියෙනවා වම් අත පැත්තේ, දකුණු අත පැත්තේ තියෙනවා මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගන්න ආකාරය. කුමක් කොපමණ නිපද වේද කියන මූලික ආර්ථික ප්‍රශ්නේ කොහොමද සැලසුම්ගත ආර්ථිකයක් විසඳගන්නේ? ඔන්න බලන්න ඒක විසඳ ගන්න විදිය. හරි. කුමක් කොපමණ නිපද වේද කියන එක විසඳ ගන්න විදිය. දැන් රටේ තියෙනවා සම්පත්. මොනවාද රටේ තියෙන සම්පත්? භූමිය තියෙනවා. ශ්‍රමය තියෙනවා. ප්‍රාග්ධනය තියෙනවා. දැන් ව්‍යවසායකත්වයේ තියෙනවා. මේ තමයි රටේ තියෙන සම්පත් ටික. හරි. දැන් මේ රටේ තියෙන සම්පත් වලින් X භාණ්ඩය හදන්නද Y භාණ්ඩය හදන්නද Z භාණ්ඩය හදන්නද L භාණ්ඩය හදන්නද කෝකටද සම්පත් ටික යොදවන්න? ඔක්කොමට යොදවන්න බෑ. ඔක්කොමට යොදවන්න තරම් සම්පත් නැහැ. හරි. කෝකටද යොදවන්න? ඒ කියන්නේ මේ සාධක හතර කෝකටද යොදවන්න? කොයි භාණ්ඩය හදන්නද යොදවන්න? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන, ව්‍යවසායකත්වය කියන සාධක හතර කොයි භාණ්ඩේ නිපදවන්නද යොදවන්න? ඒ කියන්නේ දැන් අපි Y භාණ්ඩේ හදවන්න යොදවනවද? ඒ කියන්නේ ඒකනේ කුමක් කොපමණ නිපදවනවද කියන එක අදහස. කුමක් කොපමණ නිපදවනවද කියන එකේ අදහස කුමක් කොපමණ නිපද වේද කියන එකේ අදහස මොන භාණ්ඩයේද මේකෙන් හදන්න ඕනේ? එකෙන් කොච්චර හදන්න ඕනද කියන එක. ඒතර අපි දැන් කල්පනා කරනවා මොකක්ද හදන්නේ? දැන් වෙළඳපොළ ආර්ථිකයක නම් කොහොමද මේක හිටුවේ? එයාලා කියනවා ලාභයක හොයලා හදන්න කියලා. දැන් විධානගත ආර්ථිකයක සැලසුම්ගත ආර්ථිකය කොහොමද හදන්නේ? සැලසුම්ගත ආර්ථිකයක කොහොමද හදන්නේ? වෙළඳපොළ ආර්ථිකයක නම් කිසි ප්‍රශ්නයක් නැහැ, ලාභය තියෙන එක හොයලා හදන්න කියනවා. හරි. විධානගත ආර්ථිකයක. හරි. විධානගත ආර්ථිකයක. විධානගත ආර්ථිකයක මොන භාණ්ඩයේද හදන්නේ කියලා කොහොමද හිතන්නේ? මොන භාණ්ඩයේද හදන්නේ? විධානගත ආර්ථිකයක මොන භාණ්ඩයේද හදන්නේ? මේ හතරම හදන්න බෑ. ඒක තීරණය වෙන්නේ මධ්‍යම සැලසුම් අධිකාරියේ නියෝග අනුව. මධ්‍යම සැලසුම් අධිකාරියේ නියෝග. මධ්‍යම සැලසුම් අධිකාරියේ නියෝග මත. ඒක තීරණය. ඒ සැලසුම් අධිකාරිය දෙන නියෝග. හරි. එයා කිව්වොත් ඉසඩ් හදන්න කියලා. නිෂ්පාදකයට ඔක්කොම මොකද කරන්නේ? ඉසඩ් එක හදනවා. හරි. එයා කිව්වොත් ඉසඩ් නෙවෙයි නෑ. ඔයාලා Y භාණ්ඩය හදන්න කියලා. ඒ නියෝගයට අනුව Y භාණ්ඩය හදනවා. මේක හරිම සරලයි. පාසලක් ගන්න. විදුහල්පති කියනවා. තේන්න. නැත්නම් පන්තිපාර ගුරුවරයා කියනවා. පුතේ ඔය පාඩම් කරන්න. ඔයාලා යනු පාඩම් කරනවා. ඔකම තමයි මෙතන. නියෝගෙ දෙනවා. නියෝගයට අනුව වැඩේ කරනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ නියෝග දීලා මේ වැඩේ කරනකොට මේ ප්‍රශ්නේ විසඳන්නේ මොන විදිහට තීරණගෙනද? මධ්‍යගතව තීරණගෙන තමයි විසඳන්නේ. මධ්‍යගතව තීරණගෙන විසඳන්නේ. ඒ කියන්නේ එක තැනකින් තීරණ අරන් තමයි සම්පත් බෙදා හරින්නේ.
ඉතින් මේකේ ලොකු දුර්වලතාවක් තියෙනවා. මිනිස්සුන් ඕන දේවල් හැදෙන්නේ නැහැ. දැන් සමහර නිෂ්පාදකයෝ කැමති නෑ හදන්න. දැන් උදාහරණයක් වශයෙන් මම ඒ රටේ හිටිය නිෂ්පාදකයෙක් කියලා හිතන්නකෝ. දැන් මගේ දක්ෂතාවය තියෙන්නේ උගන්වන්නනේ. මට කියනවා උගන්වන්න එපා කියලා වෙන මොකක් හරි එකක් දෙනවා කරන්න කියලා. මං කැමැත්තෙන් කරයිද? දැන් මං කැමැත්තෙන් කරන්නේ නැති වෙන පුළුවන්. මම ආසදේනේ. ආසදේ කැමැත්තෙන් කරන්න පුළුවන්. දැන් ආසදේ කැමැත්තෙන් කරන්න පුළුවන් කියන හොඳම නිදසුන සාමාන්‍ය මිනිස්සුෙකුට එකම තැන සාමාන්‍යයෙන් අපි හිතන්නකො එකම තැන සාමාන්‍යයෙන් අඩි 2 3ක හෙට මෙහෙට පොඩ්ඩක් සංචලනය වෙන්න පුළුවන්. අඩි 2 අඩි 5ක් 4 5 එහෙම හිට මේ යන්න පුළුවන් නේ. හරි මේක මේ සීමාව තුල අපිට යන්න පුළුවන් බෝඩ් එකේ. ඕනනම් අර හෙට උනත් ඇවිදින්න පුළුවන්. නමුත් ඒ සීමාව තුලනේ එහෙම ඇවිදින්න හිටගෙන ඉන්න මිනිස්සේ පැය 7 8ක් 10ක් එහෙම පැය 8ක් 10ක් හිටගෙන ඉන්නකොට නිකන් අර කකුල් වේදනාව වගේ දේවල් නිකන් අකමැත්තෙන් කරන කෙනෙකුට දැඩි ලෙස දැනෙනවා. තේනවා. එහෙම තියෙනවා. දැඩි ලෙස දැනෙනවා. නමුත් කැමැත්තෙන් කරන කෙනෙකුට ඒක මහන්සිය දැනෙන්නේ නැහැ. එතකොට දැන් මං අකමැති දෙයකට මං දැම්ම කියලා හිතන්න ඇඟලුම් කර්මාන්තේ වැඩ කරනවා. ඇත්තට මං මේ පැත්තට එච්චර කැමැත්තක් නැහැ. මොකද මං මේ පැත්ත දන්නෙත් නැහැ. මට කරන්නත් බෑ. මං අකමැත්තයි. ඉතින් මට මේ පැත්තට දැම්මොත් කරන්න කියලා මේ නියෝගයක් එක්ක. ඉතින් මට කරන්න අමාරුයි. ඒ නිසා මේකේ විශාල දුර්වලතාවයක් තියෙනවා. හරි. ඒක නිසා තමයි අද එවැනි ආර්ථික පද්ධති බිඳ වැටිලා තියෙන්නේ. කවුරුත් කැමති නැහැ කාගවත් නියෝගයක් අනුව බාණ්ඩ හදන්න. දැන් ඔයා කැමතිද? කවුරු හරි නියෝග කරනවා. තේන මෙන්න මේ රැකියාව කරන්න කියලා. ඔයා කැමති නැහැනේ. ඔයා කැමති ඔයාට කැමති රැකියාවක් කරෝනේ. ඉතින් ඒක නිසා මිනිසුන්ගේ කැමැත්ත අංක 1. දැන් ඔයාලා හැමදාම තීරණ ගන්නේ කැමැත්ත මතනේ. ඔයාලා නියෝග වලට තීරණ ගන්න නැහැනේ. ඒ නිසා මේ නියෝග පදනම් කොටගෙන මේ බාණ්ඩ හදන එක සැලසුම්ගත ආර්ථිකයක වුණා. නමුත් දැන් ඇත්තටම මේ මට්ටම අඩුයි. හරි. ඒතර මධ්‍යගතව තීරණ ගැන තමයි මේ ප්‍රශ්නේ විසඳන්නේ. මධ්‍යගත තීරණ ගන්නවා කියලා කියන්නේ රටේ කිසියම් සීමිත දෙනෙක් එකතු වෙලා තීරණයක් කරන් ඒ රට ක්‍රියාත්මක කරනවා. හරි ඊළඟට අහගෙන ඉන්න. දැන් මේ සඳහා යාලා මොකද්ද කරන්නේ? සලස්මක් පදනම් කොට ගන්නවා. සලස්මක්. එතකොට සලසුමක් පදනම් කොටගෙන තමයි මේ වැඩේ කරන්නේ. හරි. ඔන්න ওই ටික තමයි ඔකේ ලියවෙන්න ඕන ටික. හරි ලියා ගමු. ওই ටික පමණයි ඔකේ ලියවෙන්න ඕන. ලියා ගන්න. විධානගත ආර්ථිකයක කුමක් කොපමණ නිපද වේද යන ගැටලුව විසඳනු ලබන්නේ මධ්‍යම සැලසුම් අධිකාරියක් විසින් නිකුත් කරන නියෝග ඔස්සේය. මධ්‍යම සැලසුම් අධිකාරියක් විසින් නිකුත් කරන නියෝග ඔස්සේය. මෙහිදී සැලසුම් අධිකාරිය විසින් කිසියම් සැලස්මක් පදනම් කොටගෙන මෙහිදී සැලසුම් අධිකාරිය විසින් කිසියම් සැලස්මක් පදනම් කොටගෙන එම සැලස්මට අනුව නිපද විය යුතු භාණ්ඩ පිළිබඳ නියෝග නිකුත් කරයි. මෙහිදී තීරණ ගැනීමේ ක්‍රියාවලිය මධ්‍යගතව සිදුවේ. තීරණ ගැනීමේ ක්‍රියාවලිය මධ්‍යගතව සිදුවේ. හරි. දැන් කෙසේ නිපද වේද කියන්නේ ඒක කොහොමද විසඳන්නේ? කෙසේ නිපද වේද? දැන් කෙසේ නිපද වේද කියන එකේ අදහස දැන් අපි මේ ප්‍රශ්නේ ගැන තමයි කතා කරන්නේ. කෙසේ නිපද වේද කියන ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ? අපි ඒක තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. දැන් නිපදවන්න ඕනේ XYZL කියන භාණ්ඩනේ. කෙසේ නිපද වේද? මේ බලන්න. කෙසේ නිපද වේද කියන එකේ අදහස තමයි කොහොමද නිපදවන්නේ කියන එකනේ. ඒ කියන්නේ කෙසේ නිපද වේද කියන එකේ අදහස තමයි කවර ශිල්පීය ක්‍රමයක්
භාවිතා කරන්නේද යන්නයි. මේක අදහස මොකද? කවර ශිල්පීය ක්‍රමයක් භාවිතා කරන්නේද යන්නේ. ඒක තමයි කෙසේ නිපද වේද කියන එක අදහස. හරි. එතකොට දැන් කවර ශිල්පීය ක්‍රමයක් භාවිතා කරන්නේද යන්නයි කියන එකේ අදහසදී දැන් අර අපි නිපදවන්න තීරණය කරා කියලා හිතන්නකො මේ A B C කියන භාණ්ඩ මේ භාණ්ඩ තුන හදන්න තීරණය කරා. මේ භාණ්ඩ තුන හදන්න තීරණය කරාම අපි හදන්න ඕනේ මේ භාණ්ඩ තුන මෙන්න මේ ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමයයි ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමයයි කියන මේ දෙකෙන් එකකින් එක්කෝ ශ්‍රම සූක්ෂම හදන්න ඕනේ එක්කෝ ප්‍රාග්ධන සූක්ෂම හදන්න ඕනේ. මේ දෙකෙන් එකකින් තමයි අපිට හදන්න ඕනේ. අපි කොහොමද කොයි ක්‍රමය යටතේද භාණ්ඩේ හදන්නේ කියලා තීරණය කරන්නේ. අපි හදන්නේ ශ්‍රම සූක්ෂමද ප්‍රාග්ධන සූක්ෂමද කියලා කොහොමද අපි තීරණය කරන්නේ? දැන් සැලසුම්ගත ආර්ථිකයක තීරණය කරන්නේ එක සැලසුම්ගත ආර්ථිකයක් කියලා හිතන්නකෝ. මේ සැලසුම්ගත ආර්ථිකයක එක තීරණය කරන්නේ හොඳට අහගෙන ඉන්නමයි පුතේ. සැලසුම්ගත ආර්ථිකයක තීරණය කරන්නේ මධ්‍යම සැලසුම් අධිකාරියේ නියෝග අනුව. අධිකාරියේ නියෝග පදනම් කොටගෙන. ඒ කියන්නේ පිරිවැය අවම එක නෙමෙයි යාලා තෝරගන්න. මධ්‍යම සැලසුම් අධිකාරිය දෙන නියෝග. එයාලා කියනවා ප්‍රාග්ධන සූක්ෂම එක දාන්න B එක. ඒ භාණ්ඩයට දාන්න ශ්‍රම සූක්ෂම. C එකටත් ප්‍රාග්ධන සූක්ෂම දාන්න. මේ විදිහට එයාලා නියෝග දෙන්න පුළුවන්. එයාලා දෙන නියෝගයට අනුව තමයි හදන්න ඕනේ. දැන් එයාලා නියෝග දෙන්නේ කොහොමද? දැන් නියෝග දෙද්දි මොකද්ද බලන සාධකේ? නියෝග දෙද්දි එයාලා බලන්නේ සමාජ සුබ සාධනය. ඒ කියන්නේ මිනිස්සුන්ට වැඩියෙන්ම රැකියා ඇතිවන විදිහට තෙන්න හැමෝටම ජීවත් වෙන්න පුළුවන් විදිහට කාටවත් අහිතකර බලපෑමක් ඇති නොවන ආකාරයට මෙන්න මේ සමාජ සුබ සාධනමය කරුණ පදනම් කොටගෙන තමයි නියෝග දෙන්නේ. දැන් සමාජ සුබ සාධනමය කරුණ පදනම් කොටගෙන මොන ශිල්ප ක්‍රමයේ යටතේ භාණ්ඩ හදන්න ඕනද කියන එක පිළිබඳව එයාලා තීරණය කරලා නියෝග ලබා දීමක් සිදු කරනවා. හරි අපි ඒ ගැන ලියාගමු. ලියාගන්න මෙහෙම. කෙසේ නිපද වේද යන ප්‍රශ්නය කෙසේ නිපද වේද යන ගැටලුව නිපද වේද යන ගැටලුව සැලසුම්ගත ආර්ථිකයක් සැලසුම්ගත ආර්ථිකයක් විසඳනු ලබන්නේ සැලසුම්ගත ආර්ථිකයක් විසඳනු ලබන්නේ මධ්‍යම සැලසුම් අධිකාරියේ නියෝග ඔස්සේය. මධ්‍යම සැලසුම් අධිකාරී නියෝග ඔස්සේය. සැලසුම් අධිකාරිය නියෝග ලබා දීම සඳහා සියලුම නිෂ්පාදන ශිල්ප ක්‍රම හා සියලුම නිෂ්පාදන සාධක පිළිබඳව පරිපූර්ණ විස්තරයක්
සපයා ගනු ලැබේ. පරිපූර්ණ විස්තරයක් සපයා ගනු ලැබේ. පරිපූර්ණ විස්තරයක් සපයා ගනු ලැබේ. ඊළඟට කා සඳහා නිපද වේද කියන එක. අපි බලමු සැලසුම්ගත ආර්ථිකයක කවුරු සඳහා නිපද වේද කියන ප්‍රශ්නේ. නැත්නම් කා සඳහා නිපද වේද කියන ප්‍රශ්නේ විසඳ ගන්න විදිය. දැන් කා සඳහා නිපද වේද කියන එකේ අදහස මොකද්ද? කා සඳහා නිපද වේද කියන එකේ අදහස තමයි රටේ නිෂ්පාදකයන් විසින් හදලා තියෙන සමස්ත භාණ්ඩ හා සේවා තියෙනවනේ. රටේ නිෂ්පාදකයන් හදපු සමස්ත භාණ්ඩ හා සේවා ටික තියෙනවා. අපි දැන් මේ භාණ්ඩ හා සේවා ටික A B C D ඔහොම දාගමු. භාණ්ඩ 100යි 200යි 50යි 150යි 300යි. මේ හදලා තියෙන ප්‍රමාණය. මේ භාණ්ඩ හදලා තියෙන ප්‍රමාණය භාණ්ඩය. භාණ්ඩය. මේ භාණ්ඩයයි ප්‍රමාණය. එතකොට රටේ හදලා තියෙන මේ සමස්ත භාණ්ඩ හා සේවා ටික තියෙනවනේ. ඒ භාණ්ඩ හා සේවා ටික කුටුම්බ අතර බෙදා හරින්නේ කෙසේද යන්නයි. බෙදා හරින්නේ කෙසේද යන්නයි. හරි. ඒ කියන්නේ සමස්ත භාණ්ඩ හා සේවා කුටුම්බකයන් අතර බෙදා හරින්නේ කෙසේද යන්න. සමස්ත භාණ්ඩ හා සේවා ගත්තම භාණ්ඩයේ තියෙනවා A B C D කියලා ප්‍රමාණය 100 250 150 300 කියලා තියෙනවා. හරි. දැන් කොහොමද මේ රටේ ඉන්න කුටුම්බකයන් මේ ටික බෙන්නේ? කොහොමද මිනිස්සු දැන් පොර කනවනේ ඇවිල්ලා මට A දෙන්න මට B දෙන්න මට C දෙන්න කියලා. ඔන්න දැන් අර ගෑස් පොලිමේ වගේ මිනිස්සු ඇවිල්ලා ඉල්ලනවා භාණ්ඩ. ඉතින් අපි ඇත්තටම කල්පනා කරන්න බෑ මේ ඔක්කොමටම දෙන්න විදිහක් නැහෙනේ. රටේ භාණ්ඩ ඔක්කොමටම දෙන්න බෑනේ. අපි දැන් මේ වෙලාවේදී මිනිස්සු ඉල්ලනවා කියලා හිතන්නකෝ ගුවන් යානා. දැන් අපි රටේ ඉන්න හැමෝටම ගුවන් යානාවක් දෙන්න පුළුවන්. මිනිස්සු ඉල්ලනවා කියනකොට රටේ මෝටර රථ ඇවිල්ලා හැමෝටම මෝටර රථයක් දෙන්න පුළුවන්. අපි ප්‍රායෝගිකව දන්න දෙයක් තමයි මේ කුටුම්බකයන්ට මේ රටේ සම්පූර්ණ භාණ්ඩ හා සේවා ටික ප්‍රමාණවත් නැහැ. ඒ උතනමනේ අපි හිඟකම කතා කරන්නේ. හිඟකම රටේ තියෙනවා කියන්නේ එහෙනම් අපිට ඔක්කොමටම ගන්න තරම් භාණ්ඩ මේ රටේ නැහැ. හැමදාම භාණ්ඩ හිඟයි. දැන් ওই මිනිස්සු කියනවනේ පෙට්‍රල් මදි කියලා නෑ. පෙට්‍රල් හැමදාම මදි. අද විතරක් නෙමෙයි මේ රට පටන් ගත්ත තැන ඉඳලා පෙට්‍රල් මදි. තින්නේ. ඩීසල් මදි. ඒවා මදි කොහොමද මිනිස්සු ඔක්කොමටම ගන්න ප්‍රමාණවත් මට්ටමක නෑ. ඒක සාමාන්‍ය දෙයක්. අර මිනිස්සු අතර ඒක අර එකපාරම ඔක්කොම ගිහින් ඉල්ලන්නේ නැතුව විඩෙන් විඩේ ගිහිල්ලා ඉල්ලනකොට රට සාමාන්‍ය විදිහට යනවා. ඔය එකපාරම ගිහිල්ලා එකම දවසේ ඉන්ධනට පිරවුම් වල අර තෙල් ගන්න ඕන තෙල් නැති වෙනවා කිව්ව ගමන් තමයි පෝලිං ඇවිල්ලා හිඟ ඇති වෙන්නේ. ඇයි? මිනිස්සු එකපාරම ගිහිල්ලා ඉල්ලද්දී එතනදිම තේරෙනවා මේ රටේ භාණ්ඩ නැහැ. අපි ඔක්කොමට ගන්න තරම් ප්‍රමාණවත් භාණ්ඩ නැහැ. අපි තේරුම් ගන්න ඕන සිද්ධිය තමයි මේ කුටුම්බකයන් ඔක්කොමටම ප්‍රමාණවත් පරිදි භාණ්ඩ හා සේවා නැහැ. හරි මේ தත්ත්වය මත මේ ප්‍රශ්නේ මත සැලසුම්ගත ආර්ථිකයක් කොහොමද භාණ්ඩ බෙදා හරින්නේ? දැන් ඔක්කොමටම ප්‍රමාණවත් පරිදි තිබ්බනම් ආයේ මේක ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඉල්ලන කට්ටියන්ට දුන්නා. දැන් ඔක්කොමට ප්‍රමාණවත් නැහැනේ මේවා. දැන් ඒ භාණ්ඩේ ගන්න කට්ටිය ගත්තොත් මේ ඔක්කොමටම ඒ භාණ්ඩේ ගන්න විදිහක් නැහැ. දැන් කොහොමද මේ කට්ටිය අතර මේක බෙදා හරින්නේ? මේක බෙදා හරින්නේ සැලසුම්ගත ආර්ථිකයක සලාක කිරීමක් මගින්. සලාක කිරීම. ඒ කියන්නේ යම් කිසි ප්‍රමාණයක් නිශ්චිතව බෙදා හරිනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එක පවුලකට හාල් කිලෝ 10යි. අන්න සලාකයක්. නිශ්චිත ප්‍රමාණයක්. හරි. සලාක කිරීම මගින් තමයි බෙදා හරින්නේ. දැන් සලාක කිරීම මගින් බෙදා හරිනවා කියන්නේ. ඒ කියන්නේ හැමෝටම ඔය ඉල්ලන ඔක්කොම දෙන්න බෑනේ. එහෙනම් නිශ්චිත ප්‍රමාණයක් දෙන්න නියෝග ඔස්සේ නිශ්චිත ප්‍රමාණයක් දෙනවා. දැන් මේ සලාක කිරීම හරහා තමයි උන්ට ඒක බෙදා හරින්නේ. එතකොට ඒ බෙදා හරිද්දී ඒ සඳහා මිල භාවිතා කරනවා. මිලක් භාවිතා කරලා උන්ට සලාක කිරීමක් කරා බෙදා හරින කියන කොටසක් ලැබෙන පරිදි බෙදා හරිනවා. හරි. දැන් දන්නවා කොහොමද බෙදා හරින්නේ?
සලාක කිරීම හරහා. දැන් අර වෙළඳපොළ ආර්ථිකයක මිලදී ගැනීමේ හැකියාව. තේරෙනවා. සල්ලි තියන නම් ඕන තරම් ගන්න පුළුවන්. මේක එහෙම බෑ. නිශ්චිතවම හැමෝටම යම් කොටසක් තියෙනවා. ඒ කොටස මුදල් දීලා ගන්න ඕන. ඒක තමයි අපි කියන්නේ සලාක කිරීමක් කරා බෙදා හරිනවා. දැන් මේ සලාක කිරීම හරහා නිෂ්පාදිතය කුටුම්බකයන් අතර බෙදා හැරීමක් සිදු කරද්දී ඔවුන්ට නොමිලද මේක හම්බ වෙන්නේ නැහැ. ඔවුන් මේක සල්ලි දීලා ගන්න ඕනේ. හැබැයි නිශ්චිත ප්‍රමාණයක් දෙන්නේ ඔවුන්. දැන් උදාහරණයක් වශයෙන් මගේ අතේ සල්ලි තියෙනවා. මම යනවා සුපර් මාකට් එකට. ගිහිල්ලා මං කියනවා හාල් කිලෝ 200ක් දෙන්න කියලා. එතකොට මට 200ක් හම්බ වෙන්නේ නැහැ. පුද්ගලයාට නියමිතව තියෙන්නේ හාල් කිලෝ 10 නම් මට 10 තමයි සල්ලි දීලා ගන්න වෙන්නේ. අන්න ඒකයි. සලාක කිරීමක් කරන්නේ හැබැයි මිලදී ගන්න ඕනේ සල්ලි දීලා. හරි. ඒක ගැන තේරුම් ගන්න. ලියා ගන්න. විධානගත ආර්ථිකයක සාධක ආදායම බෙදී යාම ඒ කියන්නේ මිනිස්සුන්ට ලැබෙන සල්ලි ටික බෙදී යාම විධානගත ආර්ථිකයක සාධක ආදායම බෙදී යාම මධ්‍යගතව තීරණය වේ. මධ්‍යගතව තීරණය වේ. ඊළඟ ලියා ගන්න වෙන පාට පෑනික ලියා ගන්න වැටුප් මට්ටම් හා භාණ්ඩ හා සේවාවල වැටුප් මට්ටම් හා භාණ්ඩ හා සේවාවල මිල ගණන් සැලසුම් අධිකාරිය තීරණය කරනු ලැබේ. හරි. දැන් ඊළඟට ලියා ගන්න හැමෝම විශේෂයෙන්ම සලාක කිරීම ඔස්සේ අන්න බලන්න භාණ්ඩ බෙදා හරින විදිහ විශේෂයෙන්ම සලාක කිරීම ඔස්සේ භාණ්ඩ බෙදා හරි සැලසුම්කරුවෝ භාණ්ඩ බෙදා හැරීම සඳහා මිල ගණන් භාවිතා කරයි. භාණ්ඩ බෙදා හැරීම සඳහා මිල ගණන් භාවිතා කරයි. ඊළඟට ලියා ගන්න පාරිභෝගික භාණ්ඩ සඳහා පාලන මිලක් පනවනු ලබන පාරිභෝගික භාණ්ඩ සඳහා පාලන මිලක් පනවනු ලබන අතර පාලන මිල ගණන් යටතේ කොතරම් මිලදී ගන්නවාද යන්න සලාක මත පුද්ගලයන් තීරණය කරයි.